සුබ දවසක් වේවා ඔබ සැමට. අප අද සූදානම් වෙන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා හෝමගම කලාප අධ්‍යාපන කාර්යාලය සමග සම්බන්ධ වෙලා sannivedanaය හා මාධ්‍ය අධ්‍යයනය 11 ශ්‍රේණියේ දරුවන්ට අවසාන වාර පරීක්ෂණය කොහොමද බලපෑවේ? ඔබගේ ගැටලු මොනවද? ඒවට අපි සාර්ථක උත්තර ලියන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන්නටයි අපි අද සූදානම් වෙන්නේ. 2020 අප සාමාන්‍ය පෙළ විභාගයේ ලියන ඔබ කුතුහලයෙන් ඇති මේ වර ප්‍රශ්න පත්‍රය කොහොම වෙයිදෝ කියලා. ඔබට දෙවෙනි කොටසේදී ලියන රචනා ප්‍රශ්න පත්‍රයේදී ඔබට ලියන්න සිද්ධ වෙනවා අත්‍යවශ්‍යම ප්‍රශ්නයක් තමයි පළවෙනි ප්‍රශ්නය. මේ පළවෙනි ප්‍රශ්නයේදී අපිට මුණ ගැසෙන ගැටලු මොනවද කියලා හඳුනාගෙන ඒවට සාර්ථකව අපි පිළිතුරු ලියන හැටි පළවෙනි ප්‍රශ්නයෙන් අපි ඉගෙන ගනිමු. ඒකෙදී ඔබගේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ කොවිඩ් හා සම්බන්ධ කාරණයක් ගැන. සමහර විට මේක වෙන්න පුළුවන් කොවිඩ් සම්බන්ධ තත්ත්වයක් ගැන අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබෙන් අහන්න පුළුවන් කිසියම් ආපදා තත්ත්වයක් ගැන. එතකොට මේකෙදී ඔබ කලබල වෙන්න එපා. බොහොම ඉවසීමෙන් ප්‍රශ්නය කියවන්න. ඊළඟට ඔබ කරන්න ඕනේ දේ තමයි ඔබ ඒ අවස්ථාවේදී මුහුණ දුන්න තත්ත්වය කොහොමද කියලා සිතින් මවාගෙන මේ ප්‍රශ්නයට සූදානම් වෙන එක. නැතිනම් සමහර විට ඔබට මේ පළවෙනි ප්‍රශ්නයේදී ඔබ කළ ක්‍රියාකාරකමක් ඔබේ පන්ති කාමරය තුල ඔබ කළ ක්‍රියාකාරකමක් පිළිබඳව අහන්න පුළුවන්. එහෙම කළේ නැතත් ඔබ ඒ ක්‍රියාකාරකම කළයි කියලා සිතන්න. එහෙම කරලා ඔබ පළවෙනි කොටසට අපි ඒ කියන්නේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නයට මුහුණ දෙන හැටි අපි බලමු. එතකොට මේකෙදී සිසුන් හා ගුරුවරුන් අතර සම්බන්ධ වෙන්න මාර්ගගත කියන්නේ ඔන්ලයින් ක්‍රමවේද කොහොමද බලපෑවේ කියන එක තමයි පළවෙනි ප්‍රශ්නයට අහන්නේ. එතකොට බොහොම දෙනෙක් මේක නම් නිවැරදිව පාවිච්චි කරන්නේ නැති. මොකද ඔබත් අපත් කවුරුත් දැන් හඳුනන නව මාධ්‍ය භාවිතය ගැන. එතකොට නව මාධ්‍ය කියලා කියනකොට ඕගොල්ලෝ අමතක කරන්න එපා. මේකෙදි පරිගණකය කියලා ලියන්න එපා. ජංගම දුරකථනය නැත්නම් ස්මාර්ට්ෆෝන් එක සහ අන්තර්ජාලය තමයි නව මාධ්‍ය කියලා අපි පොදුවේ කියන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නයේදී පළවෙනි එකට උත්තරය ඔබ ලිව්වා. ඊළඟට දෙවෙනි එකේදී ගුරුවරුන් හා ශිෂ්‍යයින් අතර සම්බන්ධතාවය වර්ධනය කරන සමාජ මාධ්‍යයි අහන්නේ. එතකොට නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය දෙක අතරේ ලොකු වෙනසක් අපි දකින්නේ නැහැ. නමුත් පොඩි වෙනසක් තියෙනවා. නව මාධ්‍යයේදී ඔබ අදහස් කරන්නේ අන්තර්ජාලයට පිවිසෙන සෑම වෙබ් අඩවි මේ වගේ සෑම තොරතුරු නිවැරදිව ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තියක් සිදු කරන අන්තර්ජාලය පිළිබඳවයි. ඒකෙදි සමාජයට නැත්තම් ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමක් ගැන එතෙන්දි කියන්නේ නැහැ. නමුත් සමාජ මාධ්‍යයේදී කියන්නේ අන්තර්ජාලයේදී ජනතාවට අපේ ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය වේගවත් කරගන්න මොනවද අපි කරන ක්‍රියාපිළිවෙත් කියලා. ඒකෙදි WhatsApp, Viber, Imo, ඔගොල්ලන්ගේ Facebook account, Skype තාක්ෂණය මේ ඕන එකක් ගන්න පුළුවන්. ඒ වගේම Instagram මේ හැම තාක්ෂණයක්ම උපයෝගී වෙනවා සමාජ මාධ්‍යයේදී අපේ තොරතුරු ජනතාවට කියන්නත් ජනතාවගේ තොරතුරු අපි දැනගන්නත් මේ ද්විපාර්ශ්වීය ක්‍රියාවලිය වේගවත් කරනවා මේ සමාජ මාධ්‍යයන් හරහා. එතකොට මේ දෙකෙන් ඕන මේ
අපි කිව්ව උත්තර වලින් ඕනෑම එකක් නොයෙකුත් ඇප්ස් වර්ග දැන් තියෙනවා WhatsApp, Viber, Imo මේ තාක්ෂණයෙන් කොයිම එකක් ලිව්වත් ඕගොල්ලන්ගේ ප්‍රශ්නයට නිවැරදි උත්තරයේ විදිහට ගණන් ගන්නවා. ඊළඟට තුන්වෙනි කොටසට අපි යමු. තුන්වෙනි කොටස තමයි අධ්‍යාපන කටයුතු සඳහා ඔබ දැන් යොදා ගන්නවා ජනමාධ්‍ය වගේම විද්‍යුත් මාධ්‍ය. එතකොට ජනමාධ්‍ය කියලා ගත්තොත් අපි ගන්නෙ පුවත්පත, රූපවාහිනිය, ගුවන්විදුලිය කියන ප්‍රධාන ජනමාධ්‍යයන් තුන. නමුත් මෙතෙන්දී අහන්නේ විද්‍යුත් මාධ්‍ය. විද්‍යුත් මාධ්‍ය කියනකොට අපිට මුද්‍රිත මාධ්‍ය අයින් කරන්න සිද්ධ වෙනවා. එතකොට විද්‍යුත් මාධ්‍ය කියන්නේ ගුවන්විදුලිය සහ රූපවාහිනිය. ඒක හොඳින් හඳුනාගත්තොත් විතරයි මේ ප්‍රශ්නයට නිවැරදිව උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ අපි ගනිමුකෝ. හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ මාධ්‍ය භාවිත කරන ග්‍රාහකයන් හඳුන්වන්නේ කුමන නම් වලින්ද? මේ මාධ්‍ය භාවිත කරන හඳුන්වන ග්‍රාහකයන්ගේ නම් තමයි මේ අහන්නේ. ඒකෙදි ඔබ ඉවසීමෙන් මේ ප්‍රශ්නයට උත්තර ලිව්වොත් ඉතා නිවැරදිව ඉතා පහසුවෙන් ලියන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි අංක 4 වෙනි ප්‍රශ්නය කියන්නේ. එතකොට රූපවාහිනිය බලන්නේ කවුද? රූපවාහිනිය බලන්නේ ප්‍රේක්ෂකයනේ. එතකොට ඒකට අපි නරඹන්න කියලාත් කියනව නේද? රූපවාහිනියට එතකොට ප්‍රේක්ෂකයා එහෙම නැත්නම් නරඹන්නා කියන උත්තරය තමයි නිවැරදි විදිහට අපි ගණන් ගන්නෙ. ඊළඟට ගුවන්විදුලිය. ගුවන්විදුලිය අසන්නේ ශ්‍රාවකයෝනේ. නේ ගුවන්විදුලිය අපි කන ආත්ම කරගත්තු හඬ ආත්ම කරගත්තු මාධ්‍යයක්නේ. එතකොට ශ්‍රාවකයන් පිරිසක් තමයි ජනමාධ්‍යකරුවා නොහඳුනන විශාල ග්‍රාහකයෝ පිරිසක් ඉන්නවා. ඒ තමයි ශ්‍රාවකයෝ. එතකොට ශ්‍රාවකයෝ පිරිසක් එක්කාසු වෙලා තමයි ගුවන්විදුලිය අසන්නේ. ඒකට අපි කියනවා අසන්නු කියලා. එතකොට ශ්‍රාවකයා නැත්නම් අසන්නා කියන උත්තර දෙකින් එකක් තිබුණත් අපි නිවැරදි උත්තරයක් විදිහට බාර ගන්නවා. ඊළඟට රචනා ප්‍රශ්නයේ ඔබ පස්වෙනි කොටසට යමු. ඔබ ලියන පස්වෙනි කොටස. මේකෙදි අපි බලමු ඔබගෙන් අහන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නය මොකක්ද කියලා. මේකෙදි කියන්නේ මේ කොවිඩ් සම්බන්ධ ප්‍රශ්නයක් නිසා ජනමාධ්‍ය යොදාගත් වැඩසටහන් ආකෘති. ඒකෙදි ඔබෙන් බලාපොරොත්තු වෙනවා ඔබ දන්නවා ජනමාධ්‍ය ආකෘති මොනවද කියලා. ගුවන්විදුලි වැඩසටහන් වලදී වැඩසටහන් ප්‍රභේද කියලා අපි උගන්වන්නෙත් ওই ටිකම තමයි. රූපවාහිනී වැඩසටහන් ප්‍රභේද කියලා ඉගෙන ගන්නෙත් ඔබ ওই ටිකම තමයි. එතකොට මේකෙදි අපි විද්‍යුත් ජනමාධ්‍ය කියලා අඳුර ගන්න ඕනි. ඊළඟට විද්‍යුත් ජනමාධ්‍ය වලදී අපි යොදා ගන්න වැඩසටහන් ආකෘතිත් නිවැරදිව නම් කරන්න ඔබ දැනගන්න ඕනි. එතකොට මේකෙදී අපි ප්‍රවෘත්ති, වාර්තා, සාකච්ඡා, සංවාද, සම්මුඛ සාකච්ඡා, වැඩසටහන්, දැන්වීම් කියලා උත්තරේ අපි බාර අරගෙන තියෙනවා. මේකෙදී හැබැයි ප්‍රවෘත්ති කියලා අරගෙන සමහරු කෙනෙක් ලිව්වොත් ආයත් සංග්‍රහ වැඩසටහන් කියලා ඒකදී අපි නිවැරදි උත්තරේ විදිහට බාරගන්නේ ප්‍රවෘත්ති කියන උත්තරේ විතරයි. මොකද ප්‍රවෘත්ති එක සංග්‍රාමයේ වැඩසටහන් තමයි එතෙන්දී රූපවාහිනියේදී දිගහැරෙන්නේ. නමුත් ගුවන්විදුලි වැඩසටහනක් විදිහට අපි ගත්තොත් සංග්‍රාමයේ වැඩසටහන් ප්‍රධාන ප්‍රභේදයක්. ප්‍රවෘත්ති, සංග්‍රාමයේ වැඩසටහන්, නාට්‍යමය වැඩසටහන්, සංගීත වැඩසටහන්, සජීවී වැඩසටහන්, ඊළඟට සම්මුඛ සාකච්ඡා කියන්නේ ගුවන්විදුලි වැඩසටහන් වල නම් ප්‍රධාන ප්‍රභේදයක්. නමුත් මෙතෙන්දී රූපවාහිනිය ගැන අපි ප්‍රධාන කරගෙන අහන නිසා ජනතාව දැනුවත් කිරීමේදී යොදා ගන්න වැඩසටහන් ආකෘති කියලා ඇහුවොත් ප්‍රධානවම ඔබ ලියන්න ඔබ ප්‍රවෘත්ති තමයි ජනමාධ්‍යදී වැදගත්ම ආශාවෙන්ම නරඹන කොටස. ඒ කියන්නේ අපිට තොරතුරු නව උණුසුම් පුවත් දෙන කොටස තමයි වැඩිම වටිනාකමක් දෙන කොටස තමයි ප්‍රවෘත්ති. එතකොට ප්‍රවෘත්ති වලදී අපිට නැවුම් පුවත් ලැබෙන නිසා ප්‍රවෘත්ති කියන උත්තරේ ලියන්න අමතක කරන්න එපා. ඊළඟට අපි යමු 6 වෙනි උත්තරේට.
හයවෙනි එකේ ප්‍රශ්නය කියමුකෝ. හයවෙනි ප්‍රශ්නයේදී මේ රටේ තිබුණු නව අර්බුදය, ඒ කියන්නේ කොවිඩ් වසංගත තත්ත්වය. මේක අහන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්න පත්‍රයේදී නම් අහන්නේ කොවිඩ් ගැන. සමහර විට මේක අහන්න පුළුවන් පාරිසරික අර්බුදයක් ගැන. තවත් සමහර වෙලාවට අහන්න පුළුවන් ඔබ කරපු ක්‍රියාකාරකමක් ගැන. මේක හොඳ අවධානයෙන් ප්‍රශ්නය කියවලා බලලා තමයි ඔබ උත්තර ලියන්න ඕනේ වෙන්නේ. එතකොට ජනතාව දැනුවත් කිරීමට යොදා ගන්නා ක්‍රමවේද ගැනනේ, ආකෘති ගැනනේ පස්වෙනි එකෙන් ඇහුවේ. හයවෙනි එකෙන් මේ අහන්නේ ජනමාධ්‍ය මගින් කළ හැකි කාර්යභාරයන් දෙකක් දක්වන්න. ජනමාධ්‍යයන් වලින් කරන්න පුළුවන් කාර්ය නැත්නම් අරමුණු ඔබ දන්නවා ඇති. මේ අරමුණු වලට සම්බන්ධ දේවල් මොනවද කියන එක තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. එතකොට අරමුණු ගත්තොත් අපිට නිවැරදි තොරතුරු වාර්තාකරණයක්, නිවැරදි තොරතුරු සම්පාදනයක් මෙතෙන්දී වැදගත් වෙනවා. ඊළඟට හොඳ සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කරන්නේ අද වැඩිපුරම ජනමාධ්‍යයෙන්. විශාල ජනතාවකට මේක පැතිරිලා යනවා නම් මේ අයට දැනුවත් කරන්න ජනමාධ්‍ය අවශ්‍යම වෙනවා. එතකොට හොඳ සෞඛ්‍ය පිළිවෙත් ඔබ දන්නවා, දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, මේ වගේ දේවල්. ඊළඟට පාසල් හා කාර්යාලීය ක්‍රියාකාරීත්වයෙන්දී අපි කොහොමද හැසිරෙන්න ඕන? පාසලේදී, කාර්යාලයේදී කොහොමද අපි නිවැරදිව හොඳ සෞඛ්‍ය පිළිවෙත් වලට අනුව හැසිරෙන්න ඕනි කියන එකත් මේන් අපිට පැහැදිලි කර ගන්නවා. ඒ වගේමයි කොවිඩ් වසංගත තත්ත්වයේදී මිනිස්සු කුපිත වෙන්නේ නැති වෙන්න, බිය වෙන්නේ නැති වෙන්න, ප්‍රකම්පිත නොවෙන්න ජනමාධ්‍ය ක්‍රියා කරනවා. බොහොම ඉවසීමෙන් තමයි ජනමාධ්‍යකරුවා මේ තොරතුරු ඔබ හමුවේ තියන්නේ. එතකොට රට තුළ පවත්නා ක්‍රියාත්මක වන නව නීති පිළිබඳව ඔබට දැනුවත් කිරීම කරනවා. කාලයකදී මුඛ ආවරණ අනිවාර්යයි කියලා කිව්වා. ඊට පස්සේ කට්ටියක් මේ මුඛ ආවරණ පළඳන්නේ නැතුව සේවය කරන්න නිකන් ඔබ හැසිරෙන්න පටන් ගත්තා. එතකොට කිව්වා අනිවාර්යෙන් මේ මුඛ ආවරණ පළඳන්න. එහෙම නැත්නම් මේ සඳහා උසාවියේ අහවල් නීති යටතේ කටයුතු කරන්න සිද්ධ වෙනවා කියලා. එතකොට මේ නීති රීති ගැන දැනුවත් කරන්නේ ජනමාධ්‍යෙන්ම තමයි. එතකොට තොරතුරු වාර්තාකරණය නිවැරදිව සිද්ධ වෙන්න ඕනේ. යහපත් සෞඛ්‍ය පුරුදු වර්ධනය කරන්න ඕනේ. ඊළඟට අපි පාසල් හා කාර්යාලීය ක්‍රියාකාරීත්වයන් නිවැරදිව කොයි ආකාරයෙන්ද සිදු කරගෙන යන්නේ කියන එක දැනුවත් කරනවා. ඊළඟට රටේ පවත්නා නව නීති රීති පද්ධතිය ගැන දැනුවත් කරන්නේ ජනමාධ්‍යෙන්ම තමයි. හරි, අපි දැන් මේ කතා කළේ 6 වෙනි ප්‍රශ්නෙට අදාළ උත්තරේ. ඒ කියන්නේ 6 වෙනි ප්‍රශ්නෙට මේ අපි කතා කරපු ඕනෑම උත්තරයක් වළංගුතාවය ප්‍රකාශ කරනවා. එතකොට මේ දෙකක් නේ අහන්නේ. 4ක්ම අපිට ලියන්න ඕනේ. ඔබ දන්න නිවැරදිම දෙකක් උත්තරයට ලියන්න. එතකොට මේ පළවෙනි ප්‍රශ්නේදී අපි ලියන මේ සෑම මේක එකකට ලැබෙන්නේ ලකුණු දෙකක් වුණාට අපිට මේ ලකුණු දෙක වටිනවා. මොකද ලකුණු පොදුවේ ලකුණු 20ක ප්‍රශ්නයකට තමයි ඔබ මේ උත්තර ලියන්නේ. පළවෙනි ප්‍රශ්නය කියන්නේ ලකුණු 20ක ප්‍රශ්නයක්. ඒ හින්දා මේ සෑම ලකුණක්ම ඉතිරි කරගන්න ඔබ සතු ශක්තියක්, බුද්ධියක්, කාලෝචිත බවක් තියෙන්න ඕනි. හරි, අපි ඊළඟට යමුකෝ ප්‍රශ්නෙට. ඊළඟ එක තමයි 7 වෙනි ප්‍රශ්නය. මේකෙදී කියන්නේ සෞඛ්‍යාංශ කියනවා පුද්ගල දුරස්ථතාවය ගැන. පුද්ගල දුරස්ථතාවය පවත්වාගෙන යන්න අවාචික sannivedanayaත් එක්ක සම්බන්ධ සාධකය මොකක්ද කියලායි මේ අහන්නේ. කියන්නේ මීටරයේ දුරින් ඉන්න කියලා කියනවනේ. මීටරයේ දුරින් පුද්ගලයන් අතර සංවාද ආශ්‍රය පවත්වාගෙන ගියාම මේ රෝගය බෝ වෙන්නේ නැහැයි කියලා තමයි සෞඛ්‍ය පිළිවෙත් වල පිළිගන්නේ. මේ සඳහා සම්බන්ධ සාධකය
එතකොට සමාජීය සාධකනේ. සමාජය අතරනේ මේ වැළඳෙන්නේ මේ රෝගය. එතකොට සමාජීය සාධකයේ තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. හරි. අපි ඊළඟට අපි යමු 8 වෙනි ප්‍රශ්නෙට. කියන්නේ 8 වෙනි කොටස. පළවෙනි ප්‍රශ්නේ 8 වෙනි කොටස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමට යොදා ගන්න දෘශ්‍ය මාධ්‍ය. මේ ඔබ දන්නවනේ. ඔබ හැමතැනම යනකොට දැන් පාසලකට ගියත්, කාර්යාලයකට ගියත් ඔබ දැකලා ඇති, ඔබ මගතොටේදී ගියත් ඔබ දැකලා ඇති, දැනුවත් වෙලා ඇති අත්පත්‍රිකා වලින්, පෝස්ටර් වලින්, බිත්ති සටහන් වලින් නේ ඔබ මේ පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා මේ හැම දෙයක්ම ඔබව දැනුවත් කරන්න ගන්න ක්‍රමවේද. එතකොට මේ වෙලාවකට අවාචිකව කියනවා, වෙලාවකට වාචිකව දැනුවත් කිරීමුත් මේ හා සම්බන්ධව යනවා. එතකොට ශබ්ද විකාශන යන්ත්‍ර මගිනුත් ඔබව දැනුවත් කිරීම කරගෙන යනවා. එතකොට මේ අහන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර අපිට අදාළ කරගන්න බැරි දෘශ්‍ය මාධ්‍ය ක්‍රම දෙකක් නම් කරන්න කියන නිසා. දෘශ්‍ය මාධ්‍ය නම් අනිවාර්යෙන් අපිට පේන පෝස්ටර්, බැනර් අපිට පේන දේවල් දෘශ්‍යයි. අත්පත්‍රිකාවක් ඔබ දැකලා තමයි කියවන්නේ. ඒකේ රූප සටහන් තියෙනවා, ඒකේ කාටූන් තියෙනවා, ඒකේ ආකර්ෂණීය වර්ණ තියෙනවා. මේවා ඉස්සෙල්ලා දෘශ්‍ය මාධ්‍ය. ඊළඟ එක 9 වෙනි කොටසට අපි යමු. මාර්ගගත අධ්‍යාපන කටයුතු සිදු වෙන ආකාරය ගැන තමයි ඊළඟට කතා කරන්නේ. මේ දැන් සිදුවන ඔබත් මමත් කතා කරන ඔන්ලයින් තාක්ෂණය නැත්තම් මාර්ගගත ඉගෙනුම් ක්‍රමය පාදක වුණු විධිමත් sannivedana ස්වරූප ගැන තමයි මේ අහන්නේ. එතකොට ඒකෙදි උත්තරය වෙන්නේ සමහර වෙලාවට ඔබත් නොහිතන දෙයක් වෙන්න පුළුවන්. හේතුව තමයි අධ්‍යාපන කටයුතු මේ ආකාරයෙන් සිද්ධ වෙනවා. මේකට පාදක වෙන sannivedana ස්වරූප කියලා ගත්තොත් ඔබට වෙනත් ආකාරයක කියන්නේ වීඩියෝ, ඡායාරූප ඕවා තමයි ඔබගේ සිහියට නැගෙන්නේ. නමුත් ප්‍රශ්නය ඔබ ප්‍රවේශමෙන් කියෙව්වොත් ඔබට අහු වෙනවා එක තැනක්. විධිමත් sannivedana ස්වරූප. විධිමත් sannivedana ස්වරූප නම් ඔන්න අපි අර මුල් කතා කරපු sannivedana ස්වරූප වලට අපි sannivedana වර්ග හා ස්වරූප අපි මුල් 10 වසරේ පාඩම් වලින්දී කතා කළානේ. එතකොට 10 වසරේ පාඩමේ විධිමත් sannivedana ස්වරූප දෙකක් තමයි මේ අහන්නේ. එහෙමනම් ඉහළ සිට පහළට sannivedanaya වෙනවා. ඒ කියන්නේ ඉහළ නිලධාරියාගේ සිට පහළට sannivedanaya වෙනවා. ඊළඟට පහළ සේවකයාගේ සිට නැත්නම් පහළ ජනතාවගේ සිට ඉහළ කළමනාකාරීත්වයේ නැත්නම් ඉහළ බලධරයින්, ඉහළ නිලධරයින්, දේශපාලකයින් දැනුවත් කිරීමකුත් මේ හරහා විධිමත්ව සිද්ධ වෙනවා. එතකොට විධිමත්ව sannivedana සිදුවන ස්වરૂප තමයි ඉහළ සිට පහළට සිදුවන sannivedanaya, පහළ සිට ඉහළට සිදුවන sannivedanaya. තවත් පැත්තකින් මේකට කතා කළොත් හරස් අතර සිදුවන sannivedanaya. මේකදී අහන්නේ දෙකයිනේ, ස්වરૂප දෙකයි. එතකොට අපි අර ඉස්සෙල්ලම කියපු උත්තර දෙක ගමු. ඉහළ සිට පහළට වෙන sannivedanaya, පහළ සිට ඉහළට සිදුවන sannivedanaya. ඊළඟට ඔබගේ වැඩි කාලයක් වෙන් කරන්න එපා මේ ප්‍රශ්නෙට. ඒ කියන්නේ ලකුණු 20ක ප්‍රශ්නයක් වුණත් ඔබ මේට ගන්න කාලය වෙන්න ඕනේ විනාඩි 20කදී ඔබ මේකට උත්තර ලියලා ඉවර කරන්න ඕනේ. ඒ හින්දා අපි ඉක්මනට 10 වෙනි ප්‍රශ්නයට ගිහිල්ලා බලමුකෝ. 10 වෙනි ප්‍රශ්නයේදී කතා කරන්නේ රටක් වටින පොතක් ලිව්වනේ ඔබ. කොවිඩ් වසංගතය හැමුවේ ඔබේ පාසලේදී ඔබට දැනුවත් කිරීමක් කළා. ඔබ කරපු අත්දැකීම් අලලලා රටක් වටින පොතක් කියන කෘති නිර්මාණය කරලා මේකෙන් තරඟයක් තියෙනවා. මේකෙන් ඔබට සහභාගීත්ව සහතිකයකුත් පිරිනැමෙනවා කියලා. එතකොට නිවාඩුවත් අර්ථවත්ව ගත කරපු ආකාරය
කෘෂි කර්මාන්තය වැඩි දියුණු කරගත්තු ආකාරය, ඔබ විනෝදාංශ විදිහට ගත කරගපු දේවල්, ඊළඟට මේකෙදී ඔබ නිවසටම වෙලා කොයි ආකාරයෙන්ද වැඩි හිටියොත් එක්ක සතුටු සාමිචිය ගත කරේ, මේවා මේ රටක් වටින පොතක් ලියනකොට ඔබ අනිවාර්යෙන් ලියන්න ඇති කියලා අපි හිතනවා. එතකොට මේකෙදී අහන්නේ වැදගත්ම දේ තමයි ඔබ හිතන්න ඕනේ sannivedana වර්ගය හා sannivedana ස්වරූපය. sannivedana වර්ගය මොකක්ද? අපිට එතකොට අන්තර් පුද්ගල sannivedanaya නැතුව ලියන්න පුළුවන්ද? පුද්ගලයන් දෙදෙනෙක් අතරේ හරි මේක අන්තර් පුද්ගලයන් දෙදෙනෙක් අතරේ මේක කරන්න පුළුවන්ද? නැහැ. අන්තර් පුද්ගල sannivedanayේදී පුද්ගලයන් දෙදෙනෙක් අතරේ සිද්ධ වෙන්නේ. නමුත් මෙතෙන්දී එහෙම පුළුවන්කමක් අපිට ලැබිලා නැහැ. අපි තනියම මේ පොත ලියන්නේ. එහෙනම් ඒ sannivedana වර්ගය එතකොට පුද්ගල සංඛ්‍යාවත් එක්ක තමයි ඒ වර්ගය තීරණය වෙන්නේ. අන්තර්වර්තී sannivedanaya තමයි නිවැරදිම උත්තරේ වෙන්නේ. එතකොට සමූහ sannivedanayටත් බෑ, අන්තර් පුද්ගල sannivedanayටත් බෑ, නැත්තම් පුද්ගලාන්තර sannivedanayටත් මේ දේ කරන්න බෑ, නැත්තම් ජන sannivedanayට ජනමාධ්‍ය වේදිකාවත් නෙමෙයි මේ පොත ලියන්නේ. එහෙමනම් අපි තනියම හිතලා අපි තනියම කියපු දේවල් සිහිපත් කරලා තමයි මේ අන්තර්වර්තී sannivedanaya හරහා තමයි මේ රටක් වටින පොත ලියන්නේ. ඒකට වර්ගය අන්තර්වර්තී sannivedanaya. ඊළඟට sannivedana ස්වරූපය අපි අරන් බලමු. sannivedana ස්වරූපය මෙතෙන්දී වෙන මොනවා කළත් ප්‍රධානවම ඔබ ලියලා තමයි පොත ඉදිරිපත් කරන්නේ. එතකොට ලිඛිත sannivedanaya තමයි වැදගත්ම වෙන්නේ. ලිඛිත sannivedanayen තමයි ඔබ අදහස් ප්‍රකාශ කරන්නේ. ඒක පාසලට, ඊළඟට කලාප අධ්‍යාපන කාර්යාලයට, ඊළඟට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට, ඊළඟට අධ්‍යාපන අමාත්‍යාංශයට ඔබ මේ ඔබගේ හිතේ නැගෙන අදහස් පෙළගස්සලා ලස්සනට ඒවා හොඳ මාධ්‍ය සාක්ෂරතාවයකින් යුතුව ඔබ අදහස් ප්‍රකාශ කරන්නේ ලිඛිතව. එහෙමනම් sannivedana ස්වරූප කීපයක් තියෙන්න පුළුවන්. ඔබ ෆොටෝ ගහලත් සමාජයට මේ ගැන ලියලා තියෙන්න පුළුවන්. නමුත් ප්‍රධානම ඔබ ලියලා තමයි මේකට අදහස් ප්‍රකාශ කරන්නේ. එතකොට ලිඛිත sannivedanaya තමයි sannivedana ස්වරූපය වෙන්නේ. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔබ කාලය කළමනාකරණය කරගන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නයට අනිවාර්යෙන් විනාඩි 22කට වඩා යවන්න එපා. ඒ වගේමයි ඔබ විභාගයට යනකොට පැන්සලක් අරගෙන යන්න. වැදගත් කොටස් වලදී ඒ පැන්සලෙන් ඉරි ඇඳගෙන ප්‍රශ්නය කියවන්න. ඒකෙදී ඔබට නැගෙන ගැටලු වලට ඔබ ඉවසීමෙන් උත්තර ලියන්න. ඒ වගේම මේකේ කොටස් 10ක් තියෙන නිසා හැම ප්‍රශ්නයකටම උත්තර ලිව්වොත් තමයි එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ ලකුණු 20ක් ලැබෙන්නේ. ඔබ මේකට නොලිව්වොත් ලකුණු 20ම අපත යනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ අපි හිතමු 10ක් විතර ගත්තා කියලා. ලකුණු 10ක් ගත්තොත් මේ මුළු ලකුණු සංඛ්‍යාව 20ක් නිසා ලකුණු 20න් 10යි ලකුණු අඩක්ම ඔබට නැති වෙලා යනවා. ඒ හින්දා බොහොම සරල පහසු ප්‍රශ්නයක් තමයි ඔබගෙන් පළවෙනි ප්‍රශ්නයේ විදිහට අහන්නේ. ඒකට පිළිතුරු ලියනකොට බොහොම ඉවසීමෙන් ස්වරූප, වර්ග, ඊළඟට ආකෘති ගැන, ඊළඟට මාධ්‍ය ප්‍රභේද, ඊළඟට sannivedana බාධක, මෙන්න මේවා ගැන වැඩි අවධානයකින් ඔබ සාර්ථකව උත්තර ලියයි කියලා අපි බලාගෙන ඉන්නවා. බොහොම ස්තුතියි ඔබට.